විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්. සුබදෑසනක් ඔබ යලිත් මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ හිරු විශේෂ මැතිවරණ විකාශයත් සමගින් අප උදෑසන කාලයේ සිට ඔබට වාර්තා කරා කොහොමද ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය දැමීමේ කටයුතු සිද්ධ වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැන් ඡන්ද විමසීම ආරම්භ වී හරියටම පැය දෙකක ගත වී තිබෙනවා. උදෑසන 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වුණා. පස්වරු 5 දක්වා ඡන්ද විමසීමේ කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔබ දන්නවා 1,62,63,885 දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව ඡන්දදායකින් උනන්දු වෙන්න ඡන්ද මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරනවා කියලා අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. අප මේ අවස්ථාවේදීත් සූදානම් වෙනවා අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සම්බන්ධ කර ගනිමින් නවතම තොරතුරු දැන කියා ගන්නට. අපි ඔබට සඳහන් කළා මේ සියලු තොරතුරු ඔබට සමීප කරන්නට හිරු කණ්ඩායම සූදානම් සිටිනවා. අපේ මානලික වාර්තාකරුවන් ගම්නගර සිසාරා ගිහිල්ලා මේ සියලු තොරතුරු ඔබට සමීප කරන්න සූදානම් ඉන්නවා. ඒ වගේම අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මේ සියලු තොරතුරු සමීප කරන ගමන්ම අප ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි හෙට දවසේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ලැබෙන පළමු ප්‍රතිඵලය පළමුවෙන් ලබා දෙන්නටත් හිරු අපි සූදානම්ෙන් සිටිනවා. ඒ නිසා දිගටම මේ ආකාරයෙන් රැඳෙන්න කියලා ආරාධනා කරනවා හිරු ටීවී සමගින්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා ආරක්ෂිතව ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට යන්නට කියලා. ඡන්දපොළ මධ්‍යස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තහවුරු වීමක් ඔහු සඳහන් කළා. ආරක්ෂාව තර කර තිබෙන වග ඒ අනුව උදෑසන කාලයේම ඡන්දය භාවිත කරන්න කියන කතාවත් ඔබට සිහිපත් කරනවා. මොකද අපි මේ ගත කරන්නේ COVID-19 වසංගත කාල සීමාවක්. ඒ වගේම COVID-19 වසංගත තත්වයක් තිබුණ ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථානවල තමයි ආසාදිතයින් සිටින්නේ. නිසා සමාජයේ ගැවසීමක් නැහැ. ඔබේ ආරක්ෂාව ඔබ සපයාගෙන උදෙන්ම ඡන්දපොළට ගිහිල්ලා ඡන්දය භාවිත කරන්න 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට ටික වේලාවකට කලින් බම්බලපිටියේ පිහිටි ඡන්දපොළ මධ්‍යස්ථානයේදී ඔහු ඡන්දය භාවිත කළා. අප සූදානම් වෙන එහි දර්ශන සහ ඉන් අනතුරුව ඔහු පළ කළ අදහස් වෙත මේ ආකාරයෙන් යොමු වන්නට. මේ ගේට් එකෙම නේද දෙන්නේ මම ඡන්ද පොළවල් වලට ගිහිල්ලා තිනවා 2011න් පස්සේ ඡන්ද දායකයෙක් හැටියට ඡන්ද පොළට ගියාද මොකද මට ඕන වෙලා තිබුණා අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නැහැ ඡන්ද පොළ සුරක්ෂිතයි බය නැතුව ඡන්ද දාන්න එන්න ඒ ඡන්ද පොළේ ඔබට කිසිම ගැටලුවක් නැතුව ඡන්ද දාන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිතයි තමන්ගේ අත් පිරිසිදු කරනවා මුව ආවරණ පැළඳගෙන කවුරුත් ඇවිල්ලා ඉන්නවා නිලධාරීන් ඉන්නවා ඒකෙන්ද කිසිම ගැටලුවක් නැහැ කොවිඩ් වසංගතය ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ ඡන්ද පොළේදී කාටවත් මේක බෝ වෙන්නේ නැහැ තිබුණ කෙනෙක් ආවත් අත් පිරිසිදු කරලා ගන්නවා නම් මොහුණු ආවරණ දීලා තියෙනවා නම් අපේ නිලධාරීන් සුරක්ෂිතව ඉන්නවා නම් කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ එන්න ඡන්දේ දාන්න අපේ ඉල්ලීම තරුණයන්ට එන්න ඡන්දේ දාන්න තමන්ගේ අයියලා අක්කලාට එන්නේ කියන ඡන්දේ දාන්න අම්මලා තාත්තලාට එන්නේ කියන ඡන්දේ දාන්න ආච්චිලා සීයලා ඡන්දේ දාන්න එක්කන් එන්න ඕනෑම කෙනෙකුට වයස අවුරුදු 18ට වැඩි නම් තමන්ගේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද ලයිස්තුවේ නම තියෙනවා නම් එන්න ඡන්දේ දාන්න ඒක ඔබේ අයිතිය ඒක අත්හරින්න එපා ඡන්දේ ඔබේ අයිතියයි ඔබේ හඬයි ඔබේ අනාගතයයි ඔබේ බලයයි ඒක ගත්තා
ඔබ දුටුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දය භාවිත කළ ආකාරයයි ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව ඔහු විශේෂ ප්‍රකාශයක් කරා සඳහන් කළා. ඡන්ද මධ්‍යස්ථානට යන්න ඡන්දය භාවිත කරන්න කියන කාරණාව නිසා උදෙන්ම ගිහිල්ලා ඡන්දය භාවිත කරන්න කියන කතාවත් නැවත වතාවක් ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි. ඔබ දන්න 1947 දවස් 19ක් පුරා පැවැත්වුණා ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය. ඉන් අනතුරුව මැතිවරණ ගණනාවක් තියලා දැන් තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ සමානුපාතික ඡන්ද ක්‍රමයක්. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මන්ත්‍රී ආසන 196ක් වෙනුවෙන් තමයි අද දවසේදී මේ ආකාරයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ. ඉතිරි ආසන 29 වෙදී යන්නේ එක් පක්ෂ ලබාගත් මන්ත්‍රීවරුන් වැඩිම ඡන්ද ලබාගත් ප්‍රමාණය අනුව ඒ මන්ත්‍රී ආසන 29 බෙදී යනවා. ඒ අනුව 196 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා ඔබ මේ ආකාරයෙන් ඡන්දය භාවිත කරන්නේ. නිසා උදෑම ගිහිල්ලා මේ ඡන්දය පාවිච්චි කරන්න කියන කතාවත් සිහිපත් කරන ගමන් අපි සූදානම් වෙනවා දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද උණුසුම කොහොමද කියලා දැන කියා ගන්නට. නැවත වතාවක් අපි සම්බන්ධ කරගන්නවා අපේ ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ කොහොමද තත්ත්වය කියලා දැන කියා ගන්න සූදානම් වෙනවා. ඔහු සම්බන්ධ කරගන්න අතරතුරේදී අප සූදානම් වෙනවා දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොහොමද ඡන්දය භාවිත කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දර්ශන බලා ගන්නට. ඔබ මේ දකින්නේ දිගමඩුල්ලේ ජනතාව ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන ආකාරයයි. ඡන්දදායකයන් 5,13,979 දෙනෙකු ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ. ඒ වගේම වැඩිම අපේක්ෂකින් ප්‍රමාණයකොත් දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින බව ඔබට සිහිපත් කිරීමට අවශ්‍යයි. කොහොම වුණත් මන්ත්‍රී දුර 7ක් පමණයි දිගමඩුල්ල දිස්ත්‍රික්කයට බෙදී යන්නේ මන්ත්‍රී ආසන 196න්. ඒ අනුව දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය අපි දුටුවේ. අප සූදානම් අපේ ප්‍රාදේශීය වාර්තාකරු සම්බන්ධ කර ගන්නට. ඊට කලින් අපි සූදානම් වෙනවා තවත් දිස්ත්‍රික්කයක තොරතුරු දැන කියා ගන්නට. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය මේ කියනව මැතිවරණ දිස්ත්‍රික්කවල රැඳී සිටින අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් අපි සම්බන්ධ කර ගන්නට සූදානමින් සිටිනවා. ඒත් එක්කම මෙවර මැතිවරණය අපි විශේෂයි කියලා සඳහන් කළේ COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ තමයි මෙවර මැතිවරණය තියන්නේ. කොහොමවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැතිවරණය පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. දැන් මේ මැතිවරණය පැවැත්වෙනවා. ඊළඟට අපි සූදානම් රත්නපුර දිස්ත්‍රික්කයේ කොහොමද මැතිවරණ උණුසුම කියලා දැන කියා ගන්නට. ඉෂංකා ඒකනායක රැඳී සිටිනවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ. අයිබෝන ඉෂංකා, කොහොමද ඇඹිලිපිටියේ තත්ත්වය මේ වෙනකොට? අද උදැසන 7ට ඡන්ද විමසීම ආරම්භ වීමත් සමග මම මේ රැඳී සිටින ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව බොහොම උනන්දුවකින් පැමිණෙන ආකාරයක් තමයි අපට දක්නට ලැබුණේ. සභිකින් 196 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් 196 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන මෙවර මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 8,77,582 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන 436කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මැතිවරණ කොට්ටාශයේ ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානයක් තමයි මම මේ රැඳී සිටින ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය. කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක ඡන්දය පවත්වද්දී මේ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව මොන වගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්න අපි සම්බන්ධ කරගත්තා මේ ප්‍රදේශයේ බාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RMK බණ්ඩාර මහත්මයා. ඔව්, මේ මධ්‍යස්ථානය අපි මේ ප්‍රදේශය විතරයි මේ සියලුම ප්‍රදේශවල ඇඹිලිපිටිය කොට්ටාසේ සියලුම ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන අපේ සෞඛ්‍යධාරී කාර්යාලයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් වෙනවා. සනීප ආරක්ෂක කටයුතු පිළිබඳව විශේෂයෙන්ම COVID-19 සම්පූර්ණයෙන්ම අපේ සහතික වෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ කිසිම මධ්‍යස්ථානයකින් COVID-19 ආරක්ෂිතයි කියලා. ඒ නිසා අපේ මේ කොටසේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක සෑම ඡන්ද මධ්‍යස්ථාන යක්ම බාරව සිටිනවා. එක මහජන සෞඛ්‍ය පරීක්ෂකයට ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක් පොකුරක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේමයි සියලුම පෞල් සෞඛ්‍ය සේවාධාරීන්, ඒ වගේම හෙද නිලධාරීන් මේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකට එක්කෙනා බැගින් අනියුක්ත කරලා තියෙනවා. ඔවුන් ඒ ගැන ඒ ඡන්ද මධ්‍යස්ථානවල මේ ආරක්ෂණ කටයුතු පිළිබඳව සොයා බලනවා, කටයුතු කරනවා. ඒ වගේම සෑම මෙම මධ්‍යස්ථානයක් ගත්තත් මෙම මධ්‍යස්ථානයේ එන සියලුම ඡන්දදායකින් පැමිණීමට පෙර ඡන්ද මධ්‍යස්ථානට ඇතුළු වීමට පෙර දෑත් hand sanitizer වලින් පිරිසුදු කරගෙන ඇතුළු යුතුයි. ඒ වගේම ඊට පසුවත් දෙවතාවකදී ඔවුන්ගේ දෑත් පිරිසුදුකාරකමකින් දෑත් පිරිසුදු කිරීමට කටයුතු කරනවා.
හොඳයි බොහොම ස්තුතියි. ඒ වගේමයි සඳහන් කරන්න ඕනේ මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව තමයි පොලිසිය අපට ප්‍රකාශ කළේ. හැබැයි සුළු පැමිණිලි 126ක් ලැබී තිබෙන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. දැනට තොරතුරු එපමණයි. තවත් තොරතුරු තවත් ඡන්ද මධ්‍යස්ථානයක සිටගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම ඉෂංකා ඒකනායක ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ සිට. සුතේ ශංකා තොරතුරු ගෙනාවට රත්නපුර දිස්ත්‍රික්කයේ තොරතුරු ශංකාය ආකාරයෙන් ගෙනාවේ නැවත වතාවක් ඔබ සම්බන්ධ කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙවනකොට ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත්ම සාමකාමීව සිද්ධ වන බවයි අපේ වාර්තාකරුවන් සඳහන් කර අපි සූදානම් වෙනවා. ඉදිරියේදීත් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරුන් සම්බන්ධ කර ගනිමින් කොහොමද ඡන්දය ප්‍රකාශ කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපි දැන් සූදානම් වෙනවා යාපනයේ පැත්තට යන්න. යාපනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? මේ ඒ දර්ශන කිහිපයක්. ඔව් යාපනය දිස්ත්‍රික්කයේ තුල ඡන්දය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් තොරතුරුයි අපි ඔබට සමීප කළේ. ඊළඟට අපි සූදානම් වෙනවා තවත් තොරතුරු දැන කියා ගන්නට අපේ වාර්තාකරුවන් සම්බන්ධ කරගනිමින් ඊට කලින් අපි සූදානම් වෙනවා බදුල්ල දිස්ත්‍රික්කයේ කොහොමද ඡන්දය මේ වෙනකොට ක්‍රියාත්මක වන්නේ? එහි නිලධාරියා තේරීම්බහල් නිලධාරීවරිය අපි සමග සම්බන්ධ වෙනවා දමයන්ති පර්ණගම මහත්මිය. අප සූදානම් එතුමියගෙන් දැනගන්න කොහොමද බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට තත්ත්වය කියලා. දිස්ත්‍රික්කයේ පුරා අද ඡන්ද මධ්‍යස්ථාන 523ක අද උදෑසන 7ට සියලුම මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වුණා. මේ වන විට අපිට වාර්තා වෙනවා තාමත් ගැටලුවකින් තොරව සාමකාමීව මහජනතාව ඡන්දය පාවිච්චි කිරීම සඳහා මධ්‍යස්ථාන කරා ළඟා වෙන බව. බදුල්ල කියන්නේ සුවිශේෂී දිස්ත්‍රික්කයක්. වතුකරේ ජනතාව වැඩි වශයෙන් දෙමළ ජනතාව වැඩි වශයෙන් ඉන්න ප්‍රදේශයක්. ඒ අනුව ඡන්දදායකයින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්නවා 6,68,166 දෙනෙකු. මධ්‍යස්ථාන 523කදී තමයි ඡන්දය භාවිත කිරීම මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. මම ඔබට සඳහන් කළා බදුල්ල සුවිශේෂී කියලා. ගාල්ලෙන් ගැලවුණු මන්ත්‍රී ධූරයක් බදුල්ලට ගිහිල්ලා තිනවා මේ ගමන. ඒ අනුව බදුල්ලෙන් පාර්ලිමේන්තුවට වරම් ලබා ගන්නට එක් අයෙකුට වැඩිපුර අවස්ථාවක් තියෙන නිසාවයි බදුල්ල සුවිශේෂී වෙනවා කියලා කිව්වේ. ඊළඟට අපි සූදානම් වෙනවා තවත් ප්‍රදේශයක තොරතුරු දැන කියා ගන්නට. අපි දැන් බදුල්ලෙන් යන්න සූදානම් වෙනවා මඩකලපුව ප්‍රදේශයට. මඩකලපුව කියන්නේ සුවිශේෂී දිස්ත්‍රික්කයක්. යනවා මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් කොහොමද ඡන්දය භාවිත කරන්නේ? මඩකලපුව දිස්ත්‍රික්කය තුල මධ්‍යස්ථාන 428කදී ඡන්දදායකයින් 4,09,808 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියා. අප සූදානම් ඒ ඡන්දදායකයින් මේ ගත වූ පැය දෙක තුල කොහොමද ඡන්දය භාවිත කරේ කියන දර්ශන වෙත යමු වන්නට. අපි මේ දර්ශන වලින් දකිනවා මේ උදෑසන කාලයේ බොහොම උනන්දුවකින් ඡන්දදායකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යන ආකාරයක් අපි සඳහන් කළා වගේ උදෑසනම ගිහිල්ලා ඡන්දය දීලා වැඩ ඉවර කරොත් ඉවරයි. මොකද හවස් වෙනකම් බලාගෙන ඉන්න එපා. කාලවුණු තත්ත්වය කොහොම වේද දන්නෙත් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළානේ උදේ පාන්දර ගිහිල්ලා ඡන්දය භාවිත කරන්න කියලා. මේ දර්ශන වලින් අපට මනාව පැහැදිලි වෙනවා දිස්ත්‍රික්කවල උදෑසන කාලේ තමත උනන්දු වෙන්න ඡන්දදායකයින් ඡන්දපොළ මධ්‍යස්ථාන වෙත ගිහිල්ලා තමන්ගේ අපේක්ෂකයා මන්ත්‍රීවරයෙක් ලෙස පත් කර ගන්නට ඡන්දය භාවිත කරන ආකාරයක්. ඒ අනුව අපි ඒ දුටුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තත්වයයි. ඊළඟට අපි සූදානම් වෙනවා දකුණු පැත්තට යන්න දකුණු පළාතට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහොමද ඡන්ද උණුසුම මේ වෙනකොට ඡන්දය භාවිත කරන්නේ කොහොමද? අම්බලන්තොට තත්වය දැනගන්නට අපේ ප්‍රාදේශීය වාර්තාකරු අජිත් පුෂ්පකුමාර සම්බන්ධ කරගන්නට දැන් අපි සූදානම්ින් සිටිනවා. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණ වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු අද උදෑසන ඡන්ද මධ්‍යස්ථාන 414ක් තුලදී ආරම්භ කෙරුණා. විශේෂයෙන්ම මේ වෙනට රැඳී සිටින්නේ අම්බලන්තොට තේරපුත්ත ප්‍රාථමික විද්‍යාලීය
ඡන්ද මධ්‍යස්ථානයේ අසල. ඒ වගේම අද උදෑසන ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වීමත් සමගම ඡන්දදායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමට මෙම ස්ථානයට පැමිණෙන ආකාරයක් අද දිනේ තුලදී අපිට දැකීමට හැකියාව ලැබුණා. මේ වෙන විටත් ඡන්දදායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතා උද්‍යෝගයෙන් පැමිණෙන ආකාරයක් තමයි දැකීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ වගේම තමයි මෙවර ඡන්ද විමසීම් කටයුතු සිදු කෙරෙන්නේ ඉතා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නීතිමාලාවකට යටත් වෙලා ඒ අනුව කටයුතු කරමින් ජනතාව මෙම තම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ආකාරයක් තමයි අද දිනේ තුලදී අපට දැකීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේ වෙන විට මැතිවරණ කටයුතු ඉතා සාමකාමීව මෙම ප්‍රදේශයන් තුල සිදු කරන ආකාරයක් අද දිනය පුරා මේ වෙන තෙක් අපට දැකීමට හැකියාව ලැබුණා. මම අජිත් පුෂ්ප කුමාර අම්බලන්තොට තේරපුත්ත ප්‍රාථමික විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයේ අසල සිට. අම්බලන්තොට විශේෂ වාර්තාකරු අජිත් සමගයි අපි ඒ කාර්යයෙන් සම්බන්ධ වුණේ. අම්බලන්තොට තත්ත්වය ගැන දැන කියා ගන්නට ඊළඟට අපි යන්න සූදානම් වෙනවා තවත් දිස්ත්‍රික්කවල අවධානය යොමු කරන්න ඡන්දදායකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඉෂංකායක නායක සූදානම් වුණා රත්නපුර දිස්ත්‍රික්කයේ තොරතුරු කියනට. රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් ඡන්දපොළ මධ්‍යස්ථාන වලට යන්නේ කොහොමද? මේ වෙනකොට ඡන්දය ප්‍රකාශ කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මේ දර්ශන කිහිපයක්. අපි දකිනවා ඡන්දදායකයින් පරතරය තියාගෙන මූ ආවරණ පැළඳගෙන ඡන්ද මධ්‍යස්ථානවලට යනවා. බොහොම හොඳ කාරණාවක්. ඒක නිසා අද පස්වරු 5 දක්වා ඡන්දය භාවිත කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔය කියන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දපොළ මධ්‍යස්ථානයට යන්න කියන කතාවත් අපි ඔබට සිහිපත් කරනවා. ඊළඟට අපි ගොඩකවැල තත්වය කොහොමද? රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවැල මැතිවරණ කොට්ටාශයේ ඡන්ද උණුසුම කොහොමද දැන් සිද්ධ වෙන්නේ? ඡන්දදායකයින් කොහොමද ඡන්දය භාවිත කරන්නට ඡන්දපොළ මධ්‍යස්ථානයට පැමිණෙන්නේ? එහි දර්ශන කිහිපයක් අපිට ලැබී තියෙනවා. ඒත් අපේ වාර්තාකරු අපි සූදානම් මහින්ද සේරසිංහ සම්බන්ධ කරගන්න. මහින්ද කොහොමද ගොඩකවැල තත්වය මේ වෙනකොට? ඔව් මා මේ මොහොතේ රැඳී සිටින්නේ රත්නපුර රක්වාන මැතිවරණ කොට්ටාසේ ගොඩකවැල බලවෙන ඡන්ද මධ්‍යස්ථානයේ අසල. ඡන්දදායකයන් 1,11,499ක් මෙම මැතිවරණ කොට්ටාසේ ඡන්දය දැමීමට ලියාපදිංචි වී තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 81කදී අද දින ඡන්දය දැමීම අද පෙරවරු 7ට පමණ ආරම්භ වුණා. විශේෂයෙන්ම කොරෝනා අර්බුදය හමුවේ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග වලට අනුගත වෙමින් ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කොට තිබෙන බව බලධාරීන් අප සමග සඳහන් කරා. මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කර තිබියදී එක්තරා අපේක්ෂකගේ ප්‍රවර්ධනයක් වෙනුවෙන් කොට්ටාසේ ස්ථාන කිහිපයක පෝස්ට් ඇලවීමේ කටයුත්තක් ක්‍රියාත්මක වී තිබූ අතර මැතිවරණයේ ඡන්දය දැමීමේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් පොලිසිය වහා ක්‍රියාත්මක එම සියලු පෝස්ට් ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන ආකාරයක් දක්නට ලැබුණා. ප්‍රදේශයේ සහ සාමකාමී පරිසරයක් දක්නට ලැබෙන්නේ. මම හිරු ටීවී වෙනුවෙන් ගොඩකවැල මහින්ද තේරසිංහ. ස්තුතියි මහින්ද තොරතුරු ගෙන ආවාට අපි නැවත වතාවක් ඔබව සම්බන්ධ කරගන්නට සූදානම්ෙන් සිටිනවා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මේ පැවැත්වෙන්නේ. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන 106ක් ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂය ජයගත්තා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 95ක් හිමි වුණා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ආසන 16ක් ඒ ආදී වශයෙන් තමයි මන්ත්‍රී ආසන බෙදී ගිහිල්ලා තිබුණේ. මෙවර මැතිවරණයේදී එම තත්ත්වය කොහොම වෙයිද කියන කාරණාව අපට තාම හරියට කියන්නට බෑ. ඔබේ අතේ ඒ තීරණය තියෙන්නේ. ඒ නිසා ඡන්දය භාවිත කරන්නට කියන කාරණාව අපි සිහිපත් කරනවා. සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔබ දන්නවා හොඳ ආකාරවම ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාර 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මාර්තු මාසයේ 2 වෙනිදා මේ 8 වෙනි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව 25 වෙනිදා අප්‍රේල් මාසයේ 25 වෙනිදා ඡන්ද විමසීම පැවැත්වීම නියම කරමින් කොහොම වුණත්
පැවති COVID-19 වසංගත තත්ත්වය හමුවේ ඡන්ද විමසීම පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉනලතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජූනි මාසයේ 20 වෙනිදා ඡන්දය පවත්වන්නට පුළුවන් කියලා ගැසට් නිවේදනයක් නිකුත් කළා. එයත් සිදු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉනලතුරුව තමයි අද දවසේදී මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට සියලු කටයුතු සූදානම් කළ අද දවසේදී ඡන්ද විමසීම මේ ආකාරයෙන් පවත්වන්නට යෙදෙන්නේ. 1,62,63,885 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. ගියවර එමතතම් 2018 ඡන්දෙමි නාමලේඛනයට අනුව නෙවෙයි 2019 ඡන්දෙමි නාමලේඛන අනුව තමයි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. 2008 ඡන්දෙමි නාමලේඛනයට වඩා ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් 2019 ඡන්දෙමි නාමලේඛනයෙන් වැඩිපුර ඡන්දදායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. ඒ අනුවයි මේ 1,60,63,885ක ඡන්ද ප්‍රමාණයක් ඡන්දදායකින් ප්‍රමාණයක් සිටින්නේ. ඒ ඡන්දදායකින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැන් ඡන්ද මධ්‍යස්ථාන වෙතට යමින් සිටින ආකාරයක් තමයි අපි දුටුවේ. අප සූදානම් ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු දැන කියා ගන්නට හැටන් ප්‍රදේශයේ තත්ත්වය අප සූදානම් එහි දර්ශන කිහිපයක් වෙත මේ ආකාරයෙන් යොමු වන්නට. හැඩන් ප්‍රදේශයේත් වැහිබර කාලගුණයක් තිබෙන ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකියාවක් ලැබුණේ. වතුකරේ ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ආකාරයක් අපට ඒ ආකාරයෙන් දැක ගැනීමට හැකියාවක් ලැබුණා. වැස්ස නොතකා ඡන්ද මධ්‍යස්ථානට යන ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකියාවක් ලැබුණේ. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැඩන් ප්‍රදේශයේ තත්ත්වයයි අපි දුටුවේ. ඊළඟට අපි සූදානම් කළුතර පැත්තට යන්නට. කළුතරත් බස්නාහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයක්. ඉතින් කළුතරත් විශේෂ දිස්ත්‍රික්කයක් හැටියට අපට දක්වන්නට පුළුවන්. අප සූදානම් වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ නවතම තොරතුරු බණ්ඩාරගම සිට කියන්න අපි සමග දැන් සම්බන්ධ වෙනවා බිමල් ශාමෙන්. බිමල් කොහොමද මේ වෙනකොට කළුතර දිස්ත්‍රික්කයේ තත්ත්වය? මා මේ රැඳී සිටින්නේ බණ්ඩාරගම අටලුගම අල්ගස්සාලි මහාවිද්‍යාලයේ ඉදිරිපිට මාර්ගයේ. අල්ගස්සාලි මහාවිද්‍යාලයේ ස්ථාපිත කරන ඡන්ද මධ්‍යස්ථාන කරා අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් මහත් උද්‍යෝගයෙන් පැමිණ අයුරු දක්නට ලැබෙනවා. ඔවුන් සියලුම දෙනා මුඛ ආවරණ පැළඳ එම මධ්‍යස්ථාන කරා පැමිණීමෙන් අනතුරුව එහි ලබා තිබෙන සියලුම සෞඛ්‍යාරසිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යස්ථාන වෙතට ඇතුළු වෙන අයුරු දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර විශේෂ ආරක්ෂක ජංගම සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති බව දක්නට ලැබෙනවා. බණ්ඩාරගම තොරතුරු ඉදිරියටත් ඔබ වෙත ගෙනෙමින් සමුගන්නා මම බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ. ඒ කළුතර තත්ත්වයේ බණ්ඩාරගම සිට තොරතුරු ගෙනාවේ බිමල් ශාමන්. අපි සූදානම් ඔබ නැවත වතාවක් සම්බන්ධ කර ගන්නට. කළුතර පැත්තෙන් අපි ඊළඟට යනවා දිගමඩුල්ල පැත්තට. දිගමඩුල්ලේ ජනතාව, දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව අපි දිගමඩුල්ල කියලා හැඳින්වුවාට අපි විවහාර වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කය කියලා. නමුත් මැතිවරණයේදී අපි දිගමඩුල්ල කියලා හඳුන්වනවා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් කොහොමද ඡන්දය භාවිත කරන්නට පැමිණෙන්නේ? දැන් ඡන්ද විමසීම ආරම්භ වී පැය 2කමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. මේ වෙනකොට කොහොමද ඡන්දදායකින් ඡන්දපොළ මධ්‍යස්ථානට යන්නේ? ඒ වගේම ඒ පිළිබඳ තොරතුරු දැනගන්නට අපි සූදානම් වෙනවා වාර්තාකරුවන් සම්බන්ධ කරගන්නට. දැන් සූදානම් මෙහි දර්ශන වෙත මේ ආකාරයෙන් යොමු වන්නට. ඒ දිගමඩුල්ලේ ජනතාව ඡන්දපොළ මධ්‍යස්ථාන වෙත යන ආකාරය තමයි අපි දුටුවේ. මේ ආකාරයෙන් අපි සූදානම් අද දවස පුරා සියලු තොරතුරු ඔබට සමීප කරන්නට. අද දවසේ විතරක් නෙවෙයි පළමු නිල ඡන්ද ප්‍රතිඵලය අපි එසනින් ලබා දෙන්නට වෙනදා වගේම සූදානම්ෙන් සිටිනවා. ඒ නිසා අන් සියල්ලට කලින් අපි ඒ සියල්ල ලබා දෙන්නට සූදානම් වෙන නිසා දෙකටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. හිරු ටීවී සමගින් ඊළඟට අපි සූදානම් දිගමඩුල්ල දිස්ත්‍රික්කයෙන් යන්නට පොළොන්නරුව වඩා කතාබහට ලක්වුණු දිස්ත්‍රික්කයක්. පහුගිය මැතිවරණ කාල සීමාවේ ඔබ දන්න හොඳ ආකාරවම ඒ කුමන කාරණයක් නිසාද කියන වග. එනිසා අපි සූදානම් පොළොන්නරුවේ ජනතාව කොහොමද තමන්ගේ අපේක්ෂකයින්ට ඡන්දය භාවිත කරන්න ඡන්ද මධ්‍යස්ථානවලට යන්නේ? එහි දර්ශන කිහිපයක් අප වෙත ලැබිලා තියෙනවා. අප සූදානම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්නට. අපේ වාර්තාකරු රසංග නිරෝෂන් රැඳී සිටිනවා ඡන්දපොළ මධ්‍යස්ථානයක. රසංග සම්බන්ධ කරගන්නට අපි දැන් සූදානම්. රසංග අයබෝවන්.
2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද උදෑසන 4 ආරම්භ වුණා. උදෑසන 4 ආරම්භ වීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන කරා ජනතාව ඉතා උනන්දුවෙන් ඇදී යන ආකාරයක් අපට දක්නට ලැබුණා. මා මේ මොහොතේ රැඳී සිටින්නෙත් පොළොන්නරුව බැඳුවැව මහාවිද්‍යාලයේ ඉදිරිපිට තිබෙන ඡන්ද මධ්‍යස්ථානයේ අසල. ඔබ මේ දකින්නේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ඡන්ද දායකින් ඉතා උනන්දුවෙන් උදෑසන කාලයේදීම තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ආකාරයයි. නිලධාරීන් 4500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සහ ආරක්ෂක අංශයේ 1300ක පිරිසකගේ දායකත්වයෙන් මෙවර මහා මැතිවරණයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මධ්‍යස්ථාන 288කදී එයින් ඡන්දදායකින් 3,31,109 දෙනෙකු මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුසුකම් ලබා තිබෙනවා. මැතිවරණය ආරම්භ කළ දින සිටම පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉතාමත් සාමකාමී වාතාවරණයක අපට දක්න ලැබුණේ. දිස්ත්‍රික්කයේ පුරාමත් නිහඬ පරිසරයක මේ වන විට තිබෙන්නේ. දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් පසුගිය මැතිවරණ සාපේක්ෂව බලන කල ඉතා ඡන්දදායකින් ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දක්න ලැබුණා. ඇතම් සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සවිකර තිබෙනවා. විශේෂයෙන්ම අත්සේදීමට මුඛාවරණ පැළඳ පැමිණීමට මීටරයේ පරතරය තබා ගැනීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයක් අසලම අපට දක්න ලැබුණා. ඇතම් ඡන්ද මධ්‍යස්ථාන අසල උදෑසන කාලයේ සිටම මේ දක්වාත් දිගු පෝලින් දක්නට ලැබෙනවා. ඡන්දදායකින් මේන් අපිට පෙනී යන්නේ ඡන්දදායකින් ඉතා උනන්දුවෙන් තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ආකාරයයි. මේ තමයි පොළොන්නරු දිස්ත්‍රික්කයේ දැන් තත්ත්වය. මම රසංග නිරෝෂන් පොළොන්නරුව බැඳිය ප්‍රදේශයේ සිට සුදේ රසාංග තොරතුරු ගෙනාවාට මා ඔබට සඳහන් කරන්නේ පොළොන්නරුව ඉතා වැදගත් වෙනවා කෙලේ දේශපාලනික වශයෙන්. එතකම පහුගිය දවස්වල COVID-19 ආසාදිතයෙකු ලංකාපුර ප්‍රදේශයෙන් හමු වුණා. නමුත් ඡන්දදායකින් ඒ සියල්ල අමතක කරලා ඡන්දපොළ මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඡන්දය භාවිත කරන ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකියාවක් ලැබුණේ. මොකද ඒ ආසාදිතයින් ඉන්නේ දැන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රෝහල්ගතව. ඒ නිසා ජනතාව අනියත බියක් ඇති කරගෙන නැහැ පොළොන්නරුවේ ජනතාව. එයයි රසාංගත් සඳහන් කළේ. අපි සූදානම් නැවත වතාවක් රසාංග සම්බන්ධ කරගන්නට ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් හරහා ඊළඟට අපි සූදානම් වෙනවා කන්ද උඩරටට මහනුවර කොහොමද ඡන්දය ප්‍රකාශ කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට. මහනුවර දිස්ත්‍රික්කය කියලා කියන්නේත් සුවිශේෂී දිස්ත්‍රික්කයක්. ඉතින් ඡන්ද කොට්ටාස 13කදී මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. ඒ අනුව අපි සූදානම් වෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය භාවිත කරන්නේ කොහොමද කියන ආකාරය දැක්වෙන දර්ශන කිහිපයක් වෙත මේ ආකාරයෙන් යොමු වන්නට. ඔබේ දිටුවේ කන්ද උඩරට එමත් නැත්නම් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් කොහොමද ඡන්දපොළ මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි ඔබ ඒ දර්ශන දුටුවේ. අප සූදානම් වෙන බහි වාර්තාකරුවන් ඉදිරියේදී සම්බන්ධ කරගනිමින් එහි තොරතුරු ඔබට සමීප කරන්නට මා ඔබට සඳහන් කළා මැතිවරණ ඉතිහාසය තුළ සුවිශේෂී මැතිවරණයක් තමයි මේ 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය කියලා කියන්නේ. 1931 දී පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාව පවත්වන්නට යෙදුණා. ඊළඟට 1936 දී දෙවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාව ඊළඟට 1947 දී තමයි පළවෙනි පාර්ලිමේන්තුව පවත්වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විදිහට. ඒ ආදී වශයෙන් මෙවර පාර්ලිමේන්තු ඉතිහාසය ආකාරයෙන් දැක්වෙනවා. මේ දවස්වල ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාව තුළ සමානුපාතික ඡන්ද ක්‍රමයක්. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තමයි සභිකයන් 196 දෙනෙකු මේ නවවෙනි පාර්ලිමේන්තුව වෙනුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙන්නේ. ඉතින් ඒ 196 දෙනා තෝරාපත් කර ගැනීමට තමයි අද උදෑසන සිට ඔබ මේ ආකාරයෙන් ඡන්දපොළ මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන්නේ. හවස 5 දක්වා අවස්ථාව තියෙනවා. අප සූදානම් වෙනවා ඊළඟට හැටන් ප්‍රදේශයේ තත්වය දැන කියා ගන්නට අපි දර්ශන කිහිපයක් මීට පෙර දුටුවා. දැන් අපේ වාර්තාකරු සම්බන්ධ කරගනිමින් එහි නවතම තොරතුරු දැන කියා ගන්නට සූදානම්. අප සූදානම් වෙනවා මේ මොහොතේදී රංජිත් රාජපක්ෂ සම්බන්ධ කරගන්නට. රංජිත් කොහොමද හැටන් ප්‍රදේශයේ ඡන්දය භාවිත කරන ආකාරය මේ වෙනකොට? 2020 පාර්ලිමේන්තු මැතිවරණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 498කදී ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද උදෑසන 7ට ආරම්භ වුණා. අද ඡන්දය පැවැත්වෙන දිනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවට පවතින්නේ
දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක්. මේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද උදෑසන ඡන්දය සලකුණු කිරීමට සඳහා පැමිණෙන ඡන්දදායකයන්ගේ අඩුවක් අපට දක්නට ලැබුණා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ඉතා සාමකාමීව මැතිවරණය පැවැත්වෙන ආකාරයකුත් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුළ 275 දෙනෙකු ස්වාධීන කණ්ඩායම් 12ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 12ක අපේක්ෂකයන් 275 දෙනෙකු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබෙනවා. මින් පාර්ලිමේන්තුවට තෝරා ගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පමණයි. හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රංජිත් රාජපක්ෂ හැටන් සිට. සුතේ රංජිත් තොරතුරු ගෙන ආවාට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් ප්‍රදේශයේ තත්වයේ රංජිත් රාජපක්ෂ ඒ ආකාරයෙන් ගෙන ආවේ. අප සූදානම් වෙන වෛද්‍යරීදීත් ඔහු සම්බන්ධ කර ගන්නට මේ ආකාරයෙන් අප රට පුරා විසිරී සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් ඒ වගේම මාණ්ඩලික වාර්තාකරුවන් සම්බන්ධ කරගනිමින් ඒ ප්‍රදේශවල ඡන්ද උණුසුම කොහොමද කියන කාරණාව ඔබට සමීප කරන්න සූදානම් වෙනවා අද දවස පුරාම. මම ඔබට සඳහන් කළා වගේ අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වුණා. දැන් පැය දෙකමාරකට අධික කාලයක් ගත වී තිබෙනවා ඡන්ද විමසීම ආරම්භ වේ. අපේ වාර්තාකරුවන් සඳහන් කරනවා ඡන්දදායකින් බොහොම උනන්දුවෙන් තමන්ගේ අපේක්ෂකයා මන්ත්‍රීවරයා බවට පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිත කරන්නට යනවා කියන කාරණාව. එනිසා මේ උනන්දුව දිගටම තියාගෙන තමන්ගේ අයිතිය භාවිත කරන්නට කියලා සිහිපත් කිරීමත් ඔබට අපි මතක් කරනවා. ඒත් එක්කම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා ඉතාමත්ම ආරක්ෂිතයි ඡන්දපොළ මධ්‍යස්ථානය COVID-19 වසංගතය මේ වෙනකොට මර්ධනය කළා තියෙන නිසා ඡන්දපොළ මධ්‍යස්ථාන ආරක්ෂිතයි කියන කතාවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. අප සූදානම් මේ ආකාරයෙන් මේ උණුසුම ඔබට නිරන්තරයෙන් සමීප කරන්නට. ඒ නිසා රැඳෙන්න කියලා ආරාධනා කරනවා දිගටම හිරු ටීවී සමගින්. දත්වල ඇති ඇසට නොපෙනෙන කුඩා සිදුරු දත් කුහර බවට පත්වීම වළක්වා දත් ශක්තිමත් කරයි. සිග්නල් ස්ට්‍රෝං ටීත්